योग योग दिसना केला का वहाँ ये यार එහෙම දත්තේ හරි හරි අසරණතාවයකට ඒගොල්ලෝ අදලා ඉල්ලුවා මෙයාගේ මේ කවුලේ හත දෙනෙක් ඉන්නවා මේතුමා රාජ්‍ය සේවකයෙක් නමුත් දැන් වෙනකොට ලබන වාසේ මේ දානියටවත් 7-5ක්වත් තවක්වත් දුන්නේ දානටත් පොලියට තමයි කරන්න සිද්ධ කරන්නේ ඒ විතරක් නෙමෙයි මේ දැන් මාවකගේ කාර්යභාරය තමයි මේ පුජ්‍යලා මේ ඉස්ත කරන්නේ අපි ඒක නිසා මමත් සම්ප්‍රදාය මාත්‍යත් එකතු වෙලා අපි මේගොල්ලෝ එකතු කරගත්තා. මම ඊයේ වෙනකොට ඉදර මුල්ලට අල්ලපු ගෙදරට පවා ඉදර මුල්ලට ගිහලා කතා බහ කරලා තවත් ඉන්නවා කෙනෙක් කවුද මේ තන්පොකුණ ගම. තන්පොකුණ ගම මෙයාගේ ගේම් ඔව් නෑ තන්පොකුණ ගම චතුරංග කියලා කෙනෙක් ඉන්නේ. එයා දෙයනේ කියලා කසාද බැඳා විතරයි. ගෙදරට ආවන්න එක ගෙනිච්ච විතරයි. පිච්චක ගෙනිච්ච විතර ඔක්කොම පිච්චිලා කියලා. ලක්ෂ 6මාරක විතර පඩුවේ. අද අසරණ වෙලා ඉන්නවා. මේ අසරණ කම ගැන අපි හඬගා කියන්න තමයි අපි ආවේ. ඒක මේ අසාධාරණ විරුද්ධව අපි නැගී සිටිනවා. මේක ආරම්භයක් විතර. මේ සීතල යුද්ධයක ආරම්භය. නමුත් මහා යුද්ධයක් ඉස්සරහට එනවා. අපි ගිහිල්ලා ඔබතුමාලා ඉන්න පාර්ලිමේන්තුව ඉස්සරහ බුරිය ගන්නවා. මරාගෙන මැරෙනවා අන්තිමට කියන. අර රුසියානු විප්ලවය පටන් ගන්නේ මෙතනින් වගේ අවෙල්ලාගෙන් පටන් ගත්තා වගේ අපි පටන් ගන්න මේක. අපි අතුරට යටයි. කර්මාන්තහා වෙනද විශේෂ බාර ඊටපු අධිවරයෙක් විදියට පාරිභෝගික අධිකාරිය එක්තරා වකවානුවක අපි යටතේ එදා පාරිභෝගික අධිකාරියට නිලධාරීන් සියලු දෙනාත් එක්ක විශේෂ බාර අධිවරයා විදියට අපි නායකත්වයේ දුන්නේ එක පැත්තකින් ප්‍රමිතිය. ඔයාලට මතකයි කිරි පිටි පිළිබඳව, පාම් පිටි පිළිබඳව, ගෑස් පිළිබඳව හැම දෙයක්ම පොල් තෙල් වල ප්‍රමිතිය පිළිබඳව. අදටත් පාරිභෝගික අධිකාරිය එදා මාත් එක්ක වැඩ කරපු නිලධාරීන් සාක්ෂි දරනවා. අපි ප්‍රමිතිය පිළිබඳව විශේෂ උනන්දුවක් කරනවා. ඒ වගේම තමයි මිල පාලනය කිරීම සම්බන්ධයෙන්. දැන් වගේ කම්පැනි වලට ඇවිල්ලා කැමරාව ඉස්සරහා මිල කියන්න පුළුවන් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. වරක් පාම් පිටි මිල වැඩි කරපුවාම පැය 48ක් යන කලින් මට පුළුවන්කම ලැබුණා ඒ මිල අඩු කරන්න. නිසා මෙතන තියෙන්නේ අද මේ ආයතනවල නායකත්වයේ ගිලිහිලා. ඒ ආයතන වලට නායකත්වය දෙන්න පුළුවන් පිරිසිදු අයට. වෙළඳ අමාත්‍යාංශය කියන්නේ මිලියන ගණන් මුදල් එහාට මෙහාට අමාත්‍යාංශය. ඒ නිසා අද ඒ වෙනස අපිට එදා වෙළඳ ඇමතිවරයා විදියට සිද්ධ කරන්න පුළුවන්කම ලැබුණේ අපි පිරිසිදුව එකතු කරපු නිසා අවංකව එකතු කරපු නිසා අඩුම ගානේ කම්පැනි එක ඇලුතුරුකුරක්වත් නොබීපු නිසා. එහෙම බිව්වනම් පෙරලා ඒ සංවිධාන අපිට රළු ප්‍රතිචාර දක්වනවා. එහෙම වෙන අපිට කටයුතු කරනවා. හැබැයි අද එහෙම කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ කියලා අපි නැවතම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු කණ්ඩායම මේ රටේ පාලන බලය ගන්නවත් එක්කම කර්මාන්ත හා වෙළඳ ශේෂ්‍ය තුල එක පැත්තකින් ව්‍යාපාරික ප්‍රජාව අනිත් පැත්තෙන් පාරිභෝගිකයෝ මේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා සාමාන්‍ය මනුස්සය දක්වා පාරිභෝගිකයෝ මේ රටේ 2 කෝටි 20 ලක්ෂයකට ආසන්න ජනතාවටම වක් කියන අමාත්‍යාංශය තමයි මේ වෙළඳ අමාත්‍යාංශය. ඒ ශේෂ්‍යයට අදාළව ඒ වගේම නිෂ්පාදකයෝ අතරමැදියා ඒ සියලු දෙනා රකින්න ආරක්ෂාවෙන් ඒ සියලු දෙනාගේම තෘප්තිය රැගෙන ඒ ඔක්කොටමත් වඩා පාරිභෝගික අධිකාරිය නිලධාරීන්ගේ ආත්ම ගෞරවය රැකෙන වැඩ පිළිවෙලකට අපි යනවා. ඒකයි දෙකක් නෑ කිසි තිරක්. විද්‍යාලයේ කල්ලි විශ්වවිද්‍යාලයේ නියෝජනය කරලා ආවේ විපක්ෂ නායකතුමනි ඔබතුමාගේ අවසරයි ජනනී ප්‍රේමදාස මැතිණියනි ඒ වගේම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලා සතුමියන්ලාගේ අවසරයි අපේ සහෝදර වින්දිතයන්ගේ අවසරයි මේ රටේ මම එදත් කිව්වා අදත් කියනවා මේ රටේ මේ පාරිභෝගික ඇමතිලා එතකොට මේ ඉන්න ලොකු ලොක්කො ටික ඔක්කොම අපි ගෙදර යවන්න ඕනේ. මේ කවුද? මේගොල්ලෝ මේ ජනතා බදු මුදලින් නඩත්තු වෙන මේ මම කෙලින්ම කියන්නේ මට සමා වෙන්න මේ කාලකන්ණි. මේ ජනතා බදු මුදලින් නඩත්තු වෙන සභාපතියව ගෙදර යවා ගන්න බැරි ආණ්ඩුවක් අපිට වැඩක් නැහැ. අපි එක අපිට එක වැටුණත් අපේ විශ්වවිද්‍යාල පද්ධතියම එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ. මේ සටන වෙනුවෙන් නුර දෙන්න කල්නි විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු සියලුම විශ්වවිද්‍යාල අපි එකතු වෙලා මේ ආණ්ඩුවට විරුද්ධව මේ මිනිස්සුන්ගේ කඳුළු මතින් hina වෙච්ච ආණ්ඩුවක් මේක. අපිට මතකයි එක්තරා ඇමතිවරයෙක් කියනවා උතුරේ ගෑස් පුපුරන්නේ නැහැ, කුරුණෑගල ගෑස් පුපුරන්නේ නැහැ, තව තැනක ගෑස් පුපුරන්නේ නැහැ, කොළඹ විතරයි ගෑස් පුපුරන්නේ කියලා. මේ මොනතරම් තුච්ච කතාවක්ද? විපක්ෂ නායකතුමනි මොනතරම් පහත් කතාවක්ද මේ කළා තියෙන්නේ.
ඒ කියලා පහවදා ගෑස් එකක් කුරුණෑගල බිව්පුවාම කියනවා අන්න මං කියප එක හරි මේක පරීක්ෂණයක් කරන්න ඕනේ. ඇත්තටම ලැජ්ජයි. මේ වගේ ආණ්ඩුවක් එක්ක ඒ ආණ්ඩුවේ පුරවැසියන් විදිහට මේ රට පාලනය කරන ආණ්ඩුවේ පුරවැසියන් විදිහට ඉන්න වෙච්ච එක ගැන අපිට ලැජ්ජයි. ඇත්තටම ලැජ්ජයි. එතකොට අපි ගියා ලසන්ත අලගියවන් හැමතුමා හම්බෙන්න. හැමතුමා බොහොම හොඳට අපිට කතා කරලා හරි මම අපිට මේ කාඩුක් දීලා කිව්වා මේ ලක්ෂ 5ක් නෙමෙයි අපි ඊට වැඩිය දෙන්න ඕනේ මේකට. කො පහවදා ජීවලා ගිල්ල ඇතා වගේ. පහවදාට නෑ මොකුත් නෑ. එතකොට මේ ඉන්නේ මේ මහත්තයා ගැන මට ඇත්තටම හරිම කනගාටුයි පෞද්ගලික වශයෙන්. දරුවෝ 4 දෙනෙක් එක්ක තනි වෙලා ඉන්නවා. දරුවෝ 4 දෙනෙක්ට අම්ම නැති වෙලා තියෙනවා. මේ සංවේදී ප්‍රශ්නය දිහා මේ කඳුළු ජනතාවගේ කඳුලෙන් ආපු ආණ්ඩුවට වාස්කු බෝම්බ ප්‍රහාරේ කඳුල මාකට් කරන් ආපු ආණ්ඩුවට මේ කඳුල වෙන්නේ නැහැ. ඇයි? ඇයි මේ ජනතාව නෙමෙයිද? හොරෙන් සංගීතය වෙනස් කළා. ලිට්‍රෝ ගෑස් විතරක් නෙමෙයි. වැයකපිටිය මහත්තයා. ওই වැයකපිටිය මහත්තයා ගෑස් අදින උන්ගේ ඉඳන් හැම එකම මේකට වක් කියන්න ඕනේ. හැම එකම වක් කියන්න ඕනේ. ඉතින් සභාපතිව අයින් කරගන්න බැරි ආණ්ඩුවක්. අපිට ඉතින් ආණ්ඩුව ගැන තව කතාවක් නැහැ. මම එනකම් මිලින්ද මහත්තයාත් කිව්වේ අර හිට්ලර් ආවා කියලා ආවේ චැප්ලින්. අපිට මතකයි චාර්ලි චැප්ලින්ගේ කතාව. චාර්ලි චැප්ලින්ටත් අගෞරවයක්. චාර්ලි චැප්ලින්ටත් අගෞරවයක්. මම අදත් කියාවේ ඒක තමයි. ඉතින් මේ සභාපති කෙනෙක්ව අයින් කරගන්න බැරි ආණ්ඩුවකින් මොන සෙතක්ද? මොන වන්දියක්ද? හැබැයි අපි ආණ්ඩුවට අවධාරණයෙන් මතක් කරනවා. ඡන්දේ ලං වෙලා අපිට වන්දිය එපා. ඡන්දේ ලං වෙලා අපිට වන්දිය එපා. ඡන්දේ ලං වෙනකොට විපක්ෂ නායකතුමනි අපිට කතා කරලා වන්දි දෙයි. අපිට එපා. එතකොට අපිට එපා. අපිට දුක දැකපු නැති කාලේ අද ඉන්න විපක්ෂ නායකතුමනි දානේ දෙන්න බැරුව අසරණ වෙච්ච පවුල් ඉන්න මේ උදාහරණ. මේ සහෝදරයාට සිද්ධ වුණා මේ මහත්මයාට සිද්ධ වුණා කුලියට හිටපු ගේට් හදලා දෙන්න. ඔහුගේ වියදමින්. හරි සංවේදී ප්‍රශ්නයක්. ඉතින් මේ සංවේදී ප්‍රශ්න දිහා සංවේදීව බලපු අපේ ගරු විපක්ෂ නායකතුමාට ඒ වගේම අපි ඇත්තටම මේ ජනතාවාදී විපක්ෂයට අපේ ගෞරවය පුද කරනවා මේ අවස්ථාවේදී. ආණ්ඩුවට අවධාරණය කරනවා මේ ඔබට දෙන්නේ රතු එළියක්. මම එදා සභාපතිවරුන්ටත් මතක් කරා ගෙදර යන ලෑස්ති වෙලා ඉන්න කියලා. අපි ඔය සමාගම් ඉස්සරහට එනවා කියලා. ඒ සමාගම් ඉස්සරහට යන දවස මේ අපේ විපක්ෂ නායකතුමනි වැඩි ඈතක නෙමෙයි. අපි ඉක්මනටම යනවා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට. මේ ජනතාව වෙනුවෙන් අපි කිසිම ලාභ ප්‍රයෝජනයක් ඇතුව ආපු මිනිස්සු නෙමෙයි. අපි මේ ඇත්තටම මේ ජනතාව වෙනුවෙන් අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අපි ආපු මිනිස්සු. ඉතින් ඒ ජනතාවගේ කඳුලට මේ හිඟන ආණ්ඩුවට අපි ආයේ මාකට් කරන්න දෙන්නේ නැහැ මේ ගෑස් ප්‍රශ්නේ. ඡන්ද ලං වෙලාවත් මාකට් කරන්න දෙන්නේ නැහැ. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒවා අධිකාරී විරුද්ධව එතකොට මේ අපේ පාර්ලිමේන්තුව අධිකාරී කලින් ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමා තුෂාන් ගුණවර්ධන සන්තෝෂ හම්බෙච්ච එක. දෙවැනිට අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ විඳිජෝ ඉන්නවනේ. ඒ කියන්නේ ආබාධිත වෙච්ච කට්ටිය ඉන්නවා, මේකේ කට්ටිය ඉන්නවා. ඒ වෙනුවෙන් පන්තිල් වල නඩුපවරන් පුළුවන් 2019 පනතක් ආවා. ඒ පනත යටතේ අපිට පුළුවන් පන්තිල් වල නඩුපවරන් යම් පන්තියක් ලබා ගන්න. අපි ඒ සම්බන්ධයෙන් නඩුපවරන්ට බලාපොරොත්තු වෙනවා. දැන් මේ අද අපි මේ රැස්වීමෙන් පස්සේ අපි ඒක දවසක් වෙලාවක් අපි ලබා දෙනවා. එදා ඩේට් උඩ නඩු කරලා ඇස්ටින් අපිට ඒ CPS පිළිබඳ මේ යන්නේ සාක්ෂි අවශ්‍යයි. ඒ සාක්ෂි ඔක්කොම බලලා අපි නඩුව ගොඩනගලා ඒ නඩුව පවරන්න ඕනේ වන්දි ගන්න. ඒ සඳහා අපි එක එක පාර්ශ්වයට යම් වෙලාවක් ලබා දෙන්න ඉදිරියේ දිනක සතියන්තයක එදා ලැබිලා අපි එක වාඩි වෙලා ඒ අවශ්‍ය දීපිටු අරගෙන ඇවිල්ලා මේක සම්බන්ධ අපි හම් වෙන්නේ ඒක අපි ඒ සම්බන්ධ මේක කරලා ඉක්මනින්ම නඩුව පවරන්න බලමු. මේ පිළිබඳ හඩක් නගන්නට අපි තැන් වලට කිව්වා. තැන් වලට ගියා. ප්‍රභු කාන්තාවන් වලට අපි මුලින්ම තීරණය කරලා ගිහිල්ලා කියන්නේ. කවුරුත් චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමීගේ සදාකාලික ටෙලිෆෝන් එක අකර්මණීයයි. ඒ වගේම වෙනත්
කාටන් නිවසට ගිහිල්ලා අපි හෙව්වා. ආදියාවත් එක්ක කතා කරන්න බෑ. හිටපු ආදියාව නැති ආදියාව ඉන්න ආදියාව වෙන්නට බලාපොරොත්තු වෙන බේබිලා ඒ සියලු දේවල් කතා කරන්න උත්සාහ ගත්තා. කතා කරන්න බැරි වුණා. ජනනී ප්‍රේමදාස මෙතුමිනි ඒකයි මම ඔබතුමීට පැන් දුන්නේ. මේක සුබ ලකුණක් අපට මේ රටේ ජනතාවට. කාන්තාවක් විසින් මුළු මහත් ආර්ථිකෙම මුළු මහත් ලෝකෙම වෙත් කරනවා. ඒක ක්‍රියාත්මක කරන නිසා ඔබතුමීට බොහොම ස්තුතියි. එතකොට මේ තත්ත්වයේ තිබීදී මා සංගමෙ මගේ සහෝදරයන් එකතු කරගෙන මම සංගමෙ පිටුවා. ඒ සංගමෙ තමයි සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව කරු විපක්ෂ නායකතුමනි. මේ සංගමෙ තුලින් වෙන්නේ මොනවාද? මේ සංගමෙ තුලින් වෙන්නේ මේ අසාධාරණයට අයුක්තියට අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් අපේ සංගමෙ නැගී සිටිනවා. උන් වෙනින් සටන් කරනවා. ඔබතුමාට අනාගතයේදී දකින්න පුළුවන් තාම මේ සීතල ගමනක අපි යන්නේ. මේක මෙතනින් නවත්තන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා එළියලා මැරෙනවා. පාර්ලිමේන්තුව පාරේ බුදිනවා. කිසි කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. මේ අපට සාධාරණ නෝන මගේ හිතවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්න මගේ ක්ලාස්මේට් කෙනෙක්. ඔහු ඊයේ මට කතා කරා. කතා කරලා කිව්වා ගෲප් මීටින් ඕන මොකද්ද මීටින් එකතු කරලා ජනාධිපතිතුමා කිව්වා මේ තියෙන කලබලාස්සේ බින්දිතෝ නැගිට්ටොත් තවත් ප්‍රශ්නයක් වෙනවා තමසලා මේක මනාහක් කරනවා කියලා මන්ත්‍රීවරුන්ට කිව්වා. අපි ගිය සතියේ ගිහිල්ලා බාර දුන්නා ලීමර සංදේශයක් බාර දුන්නා. රසත් අරගීමට මෙතුමාට මේ දක්වා කිසිම සම්දයක් නැහැ. ටෙලිෆෝන් එකකින් සම්බන්ධ කරන්න ලෑස්තුණා කිසිම සම්දයක් නැහැ. ඒ අතරතුර කාලේ තමයි ඔබතුමා මට පණිවිඩයක් කියන ඔබතුමා දුරකථනෙන් සම්බන්ධ මේ අනාගතයේ මේ රට බාර ගන්න මේ යුග පුරුෂයා මම ඔබතුමාට පින් දෙනවා. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ. මෙතන ආද සිටින්නේ මම තාත්තා සහ මම අහිමිච්ච දරුවන්. ඒ මිනිසුන්ගේ වේදනාව කඳුලක් වෙලා ශාපයක් වෙන තුරු මේ රටේ ජනතාව ශාපයක් කරන තුරු මේ රටේ නායකයෝ සද්ද නැතුණා. මේ මිනිස්සු ජීවිතයත් මරණයත් අතර සටන් කරනකොට මේ රටේ තවත් මිනිස්සු තවත් නායකයෝ අහස් කුසේ සිතාරයන් ගෙට්ටානා වල යනවා. පිටුපති වඳිනවා. මම පහුගිය සතියේ කල්පනා කරලා බැලුවා. මම දැම්මා ටීවී එක. මම එක තරම් වාස්තව නෝනාට කන්න බොන්න දීලා නෝනාගේ දුක සැප බලලා මම ඇවිල්ලා ශාලේට ඇවිල්ලා වාඩිලා ටීවී එක බැලුවා. බලුවෙට මෙන්න දෙයනේ. අයියා මණී දෙන්නම කිලි වෙහෙර වැඩ තව චුට්ටකින් එක අයියා කෙනෙක් කරනවා එක මල්ලි කෙනෙක් කරනවා කිලි වෙහෙර. මෙන්න නායකයෝ. ඊට පස්සේ මම ආයෙ ටීවී එකට ඊට පස්සේ දාලා බැලුවා. මෙන්න එතුමම යනවා දලදා මාලිගාව වඳින්න. එතකොට තවත් ටික දවසක් බැලුවම එතුමා දානයක් දෙනවා. කොහෙද මේ? කොහෙද? ශ්‍රී මහ බෝධි. ශ්‍රී මහ බෝධින් හැඩය මේ කඩාගෙන එන අර බෝපත් ගිහිල්ලා දානි දෙනවා මේ අර සුපාස්ක මාතාවන්. විහිළු. මම රාග දිස්කේ ඉපදුනේ. අපි අල්ලපු මේ කොට්ටාසේ තමයි මහියන්ගේ. ඕකෙන්ද සුදු බණ්ඩිය ගත්තෝ කියලා කියන්නේ. අපි තාත්තගේ හොඳ යාළුවා. තාත්තත් එක්ක පුංචි කාලේ ගියාම ඒගොල්ලන්ගේ සිරතක් තියෙන මේ කොළ උඩට දාලා hina වෙනවා සතුට. මේ කොළ මේකද රාජ්‍ය නායකව කරන්න ඕන. මම බැලුවා ඊට පස්සේ තවත් රාජ්‍ය නායකයෙක් හිටපු රාජ්‍ය නායකයෙක් එයා. කොහෙද ගියේ? අන්න එයා ලයිනර් වෙන්ටර් කලාගාරයේ නාට්‍යයක් බලනවා දෙන්න. නාට්‍ය බලන විදිහට මේ. අපි දේශපාලන සංවිධාන නෙවෙයි එක මම උතුමත් ප්‍රසිද්ධිය මේ කියන්නේ. මේක දේශපාලන නැති වෙච්ච සංවිධාන. අද තුන්වෙනි පුරවැසියා වැඩේ ඔබතුමා අපේ දුක කියන්නේ අපි. ඊට පස්සේ බැලුවා ඊළඟට රට බාර ගන්න ඉතින් පුජ්ජක. මෙන්න දෙයනේ උතුරේ ගිහිල්ලා මිනිසුන්ට බඩු වෙදෙනවා. මෙන්න දුක සැප බෙදෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ පුජ්ජරාගේ ඒ නායකයාගේ බිරිඳත් අරගෙන ගිහිල්ලා ඒවට සම්බන්ධ. මෙන්න මිත්‍රවරුනි අපි සොයන වෙනස. මේක තමයි සැබෑ වෙනස. අර කාලකන්ණි වෙනස නෙවෙයි. ඒ තිරසං වෙනස නෙවෙයි. 69 ලක්ෂයක් අද මම දේශපාලනේ කතා කරනවා නෙවෙයි. 69 ලක්ෂයක් මුලා කරලා ඒක බූවල්ෙක් විස මුළු රට වෙලාගෙන සිටින්නේ. ඒක නිසා යම් කිසි තැනකදී ඔබතුමා සමග අපි සම්බන්ධ වෙන්නට පුළුවන් වුණොත් ඔබතුමා සාධාරණ ගමනක දැන් යන්නේ. යම් කිසි තැනකදී අපට සම්බන්ධ වෙනොත් අපි සම්බන්ධ වෙනවා කියලා ඔබතුමාට ප්‍රතික්‍රියා දෙනවා මේ මොහොතේදී. ඒ වගේම ඉතිහාසයේ යුග ගණනාවක් සිට මානව ඉතිහාසයේ අද දක්වා පාරිභෝගික සූරාගමට ලක් වුණා. කිසිම දවසක උන්ට සාහනයක් තිබුණේ මේ රටේ කුකුල් පැටවුන් නිෂ්පාදනය කරන සංගම, ඊළඟ කිරි නිෂ්පාදනය කරන සංගම, ඊළඟට පාන් සංගම, පාන් මේක සංගම, ඊළඟ මෝටර් සයිකල් කරවන්ගේ සංගම, ත්‍රිවිල් කරවන්ගේ සංගම ඔක්කොම තියෙනවා. ඒතකොට කො කන බොන අදින මිනිඳුන් සංගමයක්. කොහෙද තිබුණේ? කොහෙවත් නැහැ. අපි කල්පනා කරා සම්පත් රාජිත් කියන සටන් කරුවා ක්‍රියාකාරියා ගයන් ගල්හෙන කියන විශ්වවිද්‍යාල පද්ධතියම ආක්‍රමණය කරන්න උන ශක්තිමත් නායකයා සමග එක්කලානේ සංවිධානය පිටවන්න. අද අපි සංගමේ පිටුවා. අපි මෙතනින් නවතින්නේ නැහැ. අපි මේ විදිහට මම වාද්‍යයට කියනවා.
කිසිම එකෙක් කතා කරන්නේ නැහැ. ඒකම ජනෙන් ප්‍රේමදාස මැතිතුමියට පින් දුන්නේ. එතුමා අපිට මේ අවස්ථාවට වැදුනේ. එතුමා මේක විතරක් නෙවෙයි. මේ රටේ ඊළඟ යුග පොරිසාවෙන් මා හඳුන්වන පෞද්ගලික මේ දේශපාලනය දැකලා නෙමෙයි. මම ක්‍රියාකාරී ඔය එකිනෙකාගේ නායකයන්ගේ ක්‍රියාකාරීත්වය දැකලා මම මේ කතා කරන්නේ. ඒක නිසා මේක අපි ජීවත් වෙන්නේ විපක්ෂ නායකතුන්ගේ අඳුරු යුගයක. මේ සමාජය තුළ ඇහෙන්නේ අපිට අඳුරනවා. මේ සමාජය තුළ අපිට දෙන්න දුර්ගන්ධය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිතුමිය ඔබේ කුණුකන්ද මීටර මුල කුණුකන්දට වැඩි මේ කඳක ලොකුයි. මේ කඳ කාගේ ගඳද? එක පවුලක ගඳ. එක පවුලක ගඳ. මේ දුර්ගන්ධයෙන් අපේ නහස් වසාගෙන ගිහිල්ලා වේදනාවේ අපි ඉවස ගන්නට බැරුව දත කරනවා. කෑලි කැපියගේ අඳුරක ජීවත් වෙන්නේ මේ අඳුර නැසලන්නට මහා අන්ධකාරයේ දැසන්නට අඳුර අවිද්‍යාවෙන් මිනිස්සු පිරලා නායකයෝ පිරලා සිත් සතන් පිරලා ගිහිල්ලා තින්නේ. නායකයෝ විදිහට ඉන්නේ උන් මුට්ටි ගඟට දානවා කොයිඩාවට. තව එකෙක් ගිහිල්ලා පැණියක් හදනවා. තව අර බඩ උඩ ගන්ධස්සාරලා වාචික්ෂලා කියන හාඳුනවලු මේ දේශපාලන හිංචයෝ නිකාය ඒ රාජපක්ෂ නිකාය කට්ටිය අද නයි එනවා කියලා. දැන් ඊළඟ ඉලෙක්ෂන් එකත් තවත් මොකක් හරි කියන්නේ. ඒක නිසා මේ தත්ත්වය නැති කරන්නට මේ විදිහෙන් සටන් කරන්න මේ එකාපිට එකාමකට අපි සටන් කරන්නට අපි පාරිභෝගික සංවිධානය පිළිගත් කරගත්තා. මේ රටේ මේ තියෙන ටිකිට පටලය වෙනස් කරන්නට මේ තියෙන මහාන්ධකාරයෙන් අපි බේරා ගන්නට ඒක මේ ගණාන්ධකාරයෙන් අපි දකිනවා පුංචි දරුවක් මැද කොළඹ පැත්තෙන් පායක් එනවා ඊළඟට දරුවක් උදෑසනේ අවදි වෙන සියොතුන් බුද්ධිමත් සියොතුන් මේ විදිහ ඇදීගෙන යනවා. ඒ ඇදීගෙන ගිය පාරේ මිනිස්සු එක දවසේ යාවි. ඒත් අපි නිහඬව බලාගෙන ඉන්නවා. ඔබතුමාට මේ අවස්ථාව ලැබෙන සම්බන්ධයි. Multilac, Colour the World, Sri Lankan. ජනාධිපති විජේත සිටින ප්‍රේමදාස මහත්තයා සමග මේ අහිංසක ජනතාව මේ රටේ අහිංසක ගෘහණිය හිංසාවක් පීඩාවක් පත් වෙන ළමා සුරක්ෂාවක් නැහැ. මේ ගෑස් එක පුපුරනකොට ඒ අර අම්මා එත් එක අර ළමයි දෙන්න හිටියනම් අද ජීවිතක්ෂයක් පත් වෙනවා. එහෙම වුණොත් සීට බාන මහත්තයාට අතිස්සෙක් වගේ පටාචාරාවකගේ හැමතැනම දුවන්නේ. නිසා අපි දීප ව්‍යාප්ත වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් කාන්තාවෙන් විශේෂයෙන් කාන්තාවගේ රෝසපු වෙනුවෙන් මම එහෙම කියන්නේ අද සුරූපී වතකමල අද මගේ විඳින්නේ නැහැ. මේ කතා කරන නිමේෂේ කල්වර කාමරේ ඇහක් පේන්නේ නැතුව සුසුම් ළමින් ටිකැස්සিলা රැයට බය වෙමින් සෝසනාවාදේ තිබිලා කඳුළු ටික දෙන්නේ තාම මේවා කරනවා. අද උදේ මට ඇහෙන්න ඉතින් පිට දුසත්නායි කියලා මට කියනවා. ඒක නිසා ඒ වෙනුවෙන් පූර්ණ මැදහත් වීම ඔබතුමියට පිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිතුමියට රෝහිණී ගෞඩ මැතිතුමියට අපි ඉල්ලා සිටිමින් මේ සම්මේශය රංජිත් බණ්ඩාර මහලේකම්තුමනි ජනනී ප්‍රේමදාස මැතිණියනි හිරුණිකා ප්‍රේමදාස මැතිණියනි මගේ දිස්ත්‍රික්කේ නියෝජනය කරන රෝහිණී කවිරත්න විජේරත්න මැතිතුමනි සියලු දෙනා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන් හා ගෑස් ඉන්දියානු සංගමේ මහලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරි මහතුරුන් හා සියලුම මේ අවස්ථාවට සහභාගී වී සිටින ඉන්දියානු සියලු දෙනාගෙන් අවසරයි. මම කොහොම වේදනාවෙන් හෝ වචන ස්වල්පයක් කතා කළ යුතුයි කියලා හිතන මේ වෙලාවේ මොකද මට මතකයි ගරු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එදා හදිසි අනතුරකින් මිය යනකොට අපේ වර්තමාන විපක්ෂ නායකතුමාට කොතෙක් වේදනාවක් දැනෙන්නද ඒ වගේම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියනි ඔබතුමියගේ පියා මිය යනකොට ඔබතුමිය කොච්චර වේදනාවක් දැනෙන්නද ඒ වගේම රෝහිණී කවිරත්න මැතිණියනි ඔබතුමාගේ ආදරණීය ස්වාමි පුරුෂයා මිය යනකොට දුක දැනෙන්නද ඒ වගේ තමයි මට මගේ දරුවෝ 4 දෙනෙක් එක්ක අදට වුණා. ඉතින් මට ඉල්ලීම් කීපයක් තියෙනවා. එකක් තමයි මම මේ ලියුමකින් ලියලා තියෙනවා මගේ ලොකු දුව අතන ඉන්නවා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයට යන්නේ මගේ මේ චූටි දුවත් ඒ පාසලට ඇතුළත් කරලා දුන්නොත් මට අක්කයි නංගි එකතැනක කියලා ගන්නන්න පුළුවන්. ඒ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මගේ නංගි කෙනෙක් ඉන්නවා සෞදි අරාබියේ අතරමං වෙලා දැනට හොයාගන්න බැරුව විදේශ සේවා නීතිකාරයන්සේ පැමිණිල්ලක් දාලා තියෙනවා. ඔය බිරිඳ මිය යන්නට පෙර දැන් මේ කෙසේ හෝ ඇය
ලංකාවට ගෙනත් දෙන්න කරන ඉල්ලීමක් මම අවස්ථාවේදී කරනවා. ඒ වගේම ඒවයිතර ඔබතුමාට සරල ඉල්ලීම් වෙන්න පුළුවන්. ඒ වගේම අය අද දියලු පුතා අතනින් NIBM එකේ software engineer පළවෙනි අවුරුද්ද කරා මේ මරණෙත් එක්ක එයාට අධ්‍යාපන කටයුතු කරගන්න හැකියාවක් නැහැ නැතුණා. පුළුවන් නම් රැකියාවක් පෞද්ගලික අංශයේ හැටි හොයලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ අවස්ථාවට අපව සම්බන්ධ කරලා අපේ පාරිභෝගික සේවා එකමුතුවේ මහලේකම්තුමා රාදවල් නැතුව මට කතා කරලා අපි මේ සංවිධානය පිහිටවා ගන්න මුලින්ම කටයුතු කරා. ඒ අවස්ථාවේ මම හිතන්නේ මෙතුමත් අපේ මේ අපි 3-4 දෙනා පමණයි එකතු වෙලා කොහොම හරි දුරකථන වලින් සම්බන්ධ වෙලා මේ වගේ සංවිධානයක් පිහිටවා ගත්තෙන් තමයි අද අපිට අභියෝග කරන්න හැකියාවක් ලැබුණේ මේ ආණ්ඩුවේ සිටින සියලුම දෙනාට. මොකද මේ අපි වෙනුවෙන් අපි වගේ තවත් අසරණ වෙන අය වෙනුවෙන් යම්කිසි හඬක් අපි නගනකොට හඬට ඇහුම්කන් දෙන්න තමුන්නාන්සලාට අවස්ථාවක් ලබා මේ හඬට ඇහුම්කන් දීමට හැකියාව අවස්ථාව ලැබෙන්නේ මේ වගේ අපි එකමුතු ආවොත් විතරයි. එහෙම නැත්නම් අපි තනිව කොච්චර කෑ ගැහුවත් ඇහෙන්නේ නැහැ. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන ආණ්ඩුවට අපි පුළුවන් තරම් කිව්ව හරියට කලයක් අනිත් පැත්තට වතුර දැම්මා වගේ කිසිම බල ප්‍රයෝජනයක් වුණේ නැහැ. ඒ හින්දා මම ඉතාමත්ම අප්‍රසාදය පළ කරනවා. මගේ බල ප්‍රදේශයේ අපි ඡන්දය දුන්නේ മന്ത്രിවරු ඇමතිවරු ඉන්නවා. අද වෙනකන් දුරකථන ඇමතුමක් දෙන්න බැරුණා. හැබැයි ඒ අවස්ථාවේ මරණය ගෙදර ගේනකොට රෝහිණී කවිරත්න මැතිණිය, එයාගේම ලස්සන වසන්ත පෙරේරා මැතිතුමා ඇවිල්ලා පැය ගාණක් අපි එක්ක සාකච්ඡා කරා. ඒක දේශපාලන මට්ටමින් මානසික මට්ටමින් අපේ දුක තුනී කරන්න. එතුමාටත් එතුමියටත් ඇත්තෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ යම් කිසි වැඩක් කළ හැකි දෙන්නේ මම දකිනවා යකඩ ගෑණියක් විදියට හඬ නගන මාතලේ දිස්ත්‍රික්කයේ රෝහිණී කවිරත්න මැතිණිය. ඉතින් ඒ දෙන්නට අනාගතයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපි වගේ දුක්පත් ජනතාව වෙනුවෙන් ඉදිරියට යම් කිසි සැලැස්මක් ඇතුව වැඩක් කරන්න හැකියාව තියෙනවා කියන විශ්වාසයත් මම පළ කරමින් මේ අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. වගේම මම මේ ලියාගෙන ආපු පොඩි ලිපියක් සමග ගරු විපක්ෂ නායකතුමාන්ට බාර දීමට තියෙන මගේ නංගිගේ තොරතුරු ඇතුළත් දරුවන්ගේ පාසල් ගිය යන විස්තර ඇතුළත් තොරතුරු ටිකක් මේ ටිකත් ඔබතුමා මේ අවස්ථාවෙන් බාරගෙන ගරු විපක්ෂ කරනවා. අතුමගානේ රජයෙන් අපෙන් කැපෙන දේ ලැබෙන්න මරණ සාහිතිකේ දීපන අග්‍රහ රක්ෂණය හරි දාලා මොනවා හරි කරගන්නවා. මරණ සාහිතිකේවත් තවම මගේ නෝනා දෙසැම්බර් 10 නැතුනේ මේ ජනවාරි 10 මාසේ සමාරයි. රැකියාවක් ඒක රක්ෂණ චක්‍රයේ කියන මාස 3ක් ඇතුළත දැනුම් දෙන්න ඕනේ. නැත්නම් මේ වන්දිය ලැබෙන්නේ නැහැ. දැන් මාස ගාන ඉවරයි. මාතක් දැන් ගිහින් වන්දිය ගන්න කරන නිසා මේ විදිහට තවම මරණ සාහිතිකේ දෙනවා. දත් කරනවා ඉතිවාස්තාවක් වෙනවා කිසිම මොනවත් නැහැ. මරණ කෙසියෙන් දෙදෙට්ටකින් යන්න ලියුමක් ගන්න හව පොලිසියට කෝල් එකක් දීලා අරන් යන්න ඉස්සර වෙනකන් මානසික මේ ගියා කියලා දෙන්න දෙයක් නැහැ. මරණ පරිචාරක කොහෙද කරේ? මරණ දෙදෙනින් දෙන්න ඕන මරණ. එතන ඇතිනේ විපක්ෂ නායකතුමාට සභාවේ මට මගේ තාත්තා නැතුනේ 1 නොවැම්බර් 15 වෙනිදා තමයි සිද්ධිය වුනේ. එදා දවසේ මගේ පුතාලා ඉස්කෝලේ ගියේ නැති නිසා එදා දවසේ මම බේරුණා. නැත්තම් එදා තාත්තගෙන් මමයි මේ සිද්ධියට මුහුණ දුන්නා නම් මගේ ළමයි 3 දෙනා අද මේ මහත්තයා වගේම මගේ මහත්තයයි මගේ ළමයි 3 දෙනා අද අනාථ වෙනවා. අද ඒ වෙනකොට මගේ තාත්තා තමයි ජීවිතේ අන්තිමට වන්දි ගෙව්වේ. එයා තාත්තා කියන්නේ අපේ ගෙදරට විතරක් නෙමෙයි ඒ මුළු ගමටම සේවයක් කරපු හරිම නිහතමානී අදටත් ගමේ මිනිස්සුත් අඬනවා මේ වගේ වටින මිනිස්සෙක් අද නැති වෙච්ච එක ගැන. ඉතින් මේ වගේ ගෑස් අනතුරකින් නැති වෙන්න මේගොල්ලෝ ඇයි රජයක් වුණාම වගකීමක් ගන්න නැති කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒගොල්ලෝ අඩුම තරමේ දඬුවමක් හරි
මොනවා හරි ඒ වගේ දෙයක්වත් තියෙන්න ඕනේ. මිනිස්සෙට වන්දියක් දෙන එකට වැඩිය ඇයි මිනිසුන්ගේ ජීවිතය ගැන වටිනාකමක් මේගොල්ලෝ තේරුම් ගන්න නැත්තේ කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. අටුමතර මේ ඒගොල්ලන්ට දඬුවමක් දෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම. හිතුවේ නැහැ මේ වගේ දෙයකින් අපේ තාත්තට මේවා අනතුරකින් නැති වෙන්න සිද්ධ වෙයි කියලා. ගෙදරට පාඩුයි, ගමට පාඩුයි, අපේ මුළු පවුලටම පාඩුයි. එයාගේ මරණය සිද්ධ වෙච්ච එක. ගෙදරින් අපිට මේ රටට දැන් ජනාධිපතිතුමා කියනවා එක රටක් එක නීතියක් කියන එක සාධාරණයක් කරන්න කියන එක අපි ඉල්ලන්නේ. ඒක තමයි අපේ ප්‍රධානම ඉල්ලීම. වන්දි මිනිසුන්ගේ ජීවිතවලට වටිනාකමක් දෙන්න කියන එක තාම තදින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා පාර්ලිමේන්තුවේ අපි වෙනුවෙන් කතා කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. අනිත් එක තවත් මිනිස්සෙක්ට මේ දේ සිදු නොවෙන්න ඕනේ. ඒක නතර කරන්න ඕනේ. මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක නෙමෙයි ආණ්ඩුවකවත් කිසි කෙනෙක්ගේ කිසිම අයිතියක් නැහැ. මිනිසුන්ගේ ජීවිතත් එක්ක කාටවත් බෑ ඒවා වලින් ටෙස්ට් කරන්න මිනිසුන්ගේ ජීවිත නෙමෙයිනේ. මට මගේ තාත්තගේ අනතුර වෙලා මම දැනන් හිටියේ නෑ මේ වගේ ගෑස් වල ප්‍රශ්නයක් තියෙනවා කියන එක. අර මහත්තයාගේ වීඩියෝ එකක් මගේ යාළුවෙක් මට WhatsApp කරලා තිබුණා. එතකොට මම හිතන්නේ තාත්තා නැති වෙලා දවස් දෙකක් තුනක් වෙන්න ඇති. ඒ සතියේ තමයි මම හිතන්නේ ස්ටාර්ටින් එක මගේ තාත්තා. ඒකට මොන දුන්නේ මගේ තාත්තා. ඒ වෙලාවෙන් මම දැනන් හිටියේ නෑ මේ ගෑස් වල මේ වගේ මහත්තයා කියලා තියෙනවා ගෙදර බෝම්බයක් තියන් ඉන්නවා කියලා. ඇත්තටම අපේ ගෙදර අන්තිමට උනේ ඒක. එදා දවසේ ඒ සිද්ධියට මම මොන දුන්නා නම් අද අපේ ගෙදර තත්ත්වය මීටත් වැඩිය බරපතල වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන එක ඉල්ලනවා රජේ. කරන්න තියෙන එකම ඉල්ලීම ඒකයි. අනිත් එක ඇයි මේ වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්නේ නැත්තේ? මේ රටේ නීතියක් නැද්ද? අඹ ගෙඩියක් ඇදුවොත් පොල් ගෙඩියක් හොරගම් කරත් ඒවට නීතිය ක්‍රියාත්මකයි. මේ වගේ ලොකු සිද්ධීන් වෙනකොට ඇයි ඒකට නීතියක් නැත්තේ? නීතියක් තියෙන මේ රටේ උගත් මිනිස්සු ඇයි රැඳෙන්නේ නැත්තේ? ඔක්කොම යන්නේ කිසි වැඩක් නැහැ, සාධාරණයක් නැහැ මේ රටේ. ඉතින් අපි ඉල්ලන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න. ලොකුද පොඩිද කියන එක නෙමෙයි වැදගත්, මිනිසුන්ගේ ජීවිතය තමයි වැදගත්. ඒක නිසා ඒවට සාධාරණයක් කරන්න කියලා බොහොම කන්නාවෙන් ඉල්ලා සිටිනවා. වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව තුළින්, අදක්ෂකම තුළින්, දුර්වල පරිපාලනය තුළින් නිර්මාණය වුණු ගෑස් ඛේදවාචකයේ වින්දිතයන් බවට මේ රටේ සමස්ත ගෑස් පාරිභෝගික ජනතාව පත් වෙලා සිටිනවා. දෙන්නෙක් තුන් දෙනෙක් නෙවෙයි දසලක්ෂ ගණනින් මේ මොහොත වන විට 850කට ආසන්න ප්‍රමාණයක මාධ්‍ය වලින් අපට ලබා දෙන සංඛ්‍යා ලේඛන වලට අනුව 850කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වෙලා තිබෙනවා. ජීවිත ගණනාවක් අහිමි වෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ පුනාම මේ ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්ට අවධානය යොමු කරත් ජන ජීවිත පිළිබඳව, මිනිස් ජීවිත පිළිබඳව, මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රමාණවත් තැකීමක්, අගීමක් මේ වර්තමාන රජයත් රජයේ නියෝජිතයනුත් ඇති කරගෙන නැහැ. ප්‍රමුඛවම කියන්නට ඕන මේ ගෑස් ප්‍රශ්නේ මම දකින්නේ සාපරාධී ප්‍රශ්නයක් හැටියට. මේ ගෑස් ප්‍රශ්නය එක් අයගේ හිතුමතයට සංයුතිය වෙනස් කරලා, ප්‍රෝපේන් බියුටේන් සංයුතිය වෙනස් කරලා, ඒ වගේම ගෑස් සිලින්ඩර් නිසි තත්ත්ව පරීක්ෂණයකට ලක් නොකරමින් කෙටි මාර්ග හරහා ලාභ ඉපැයීමේ අරමුණින්, ඒ වගේම නැසලිකිලිමත් භාවය, අකාර්යක්ෂමතාවය තුළ ඒ වර්තමාන ආණ්ඩුවෙත් මැති ඇමතිවරුන්ගෙත් නොහැකියාව තුළ
මේ රටේ ජනතාවට ජීවිත අහිමි වුණු ඛේද වාචකයක්. ශාරීරික හානි සිදු වුණු ඛේද වාචකයක් බවට පත් වෙලා තිබෙනවා. කොතෙකුත් මේ ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරා. ආණ්ඩුවේ බොහෝ දෙනා මේ ප්‍රශ්නය විහිළුවකට අරගෙන තිබෙනවා. මට මතකයි මේ ප්‍රශ්න ගැන කතා කරනකොට දුන්නු පළවෙනි උත්තරේදීම කිව්වා මේක සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. මේක හැම අවුරුද්දකම සිදුවෙන දෙයක්. ඒ කියන්නේ මේක පුදුමයට කාරණාවක් නෙවෙයි කියලා. හැබැයි සිදුවෙන ප්‍රමාණය දවසින් දවස වර්ධනය වෙනකොට මිනිස් ජීවිත මේ ඛේදවාචකයේ බිලිගන්නකොට දැවැන්ත ලෙස ශාරීරික හානි සිදු වෙනකොට අදාළ මැති ඇමතිවරුන්ට කට උත්තර නැති වුණා. මේ පහුගිය කාලේ දවසකට ප්‍රවෘත්ති සාකච්ඡා 3-4 තිබ්බ. ඒ මැති ඇමතිවරුන් මේ ප්‍රශ්නේ ඉදිරියේ පලා ගියා. කිසිම තැකීමක් නැහැ. කිසිම හැඟීමක් නැහැ. කිසිම සංවේදීතාවයක් නැහැ. ඇහුම්කන් දීමක් නැහැ. දුක තේරෙන්නේ නැහැ. ඒ මොකද මේ ප්‍රශ්නය ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් රජයේ මැති ඇමතිවරුන්ටවත් ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ටවත් මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අය ජීවත් වන්නේ වෙනම ජීවිතයක්. වෙනම ලෝකෙක ඉන්නේ. මේක දැනෙන්නේ තේරෙන්නේ මේකෙන් වද විඳින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. දසලක්ෂ ගණන් ගෑස් පාරිභෝජනය කරපු ජනතාවට මේ කරේ ආණ්ඩුවේ බලධාරීන්ම සාපරාධී ක්‍රියාවක්. දැන් මේක හොයලා බලන්නට කොමිටියක් පත් කරලා තියෙනවා. කොමිටියේ නිගමනයෙන්ටත් පෙර විවිධ බලධාරීන් මේ ගෑස් පිපිරෙන්නේ මේ හේතු කරුණු කාරණා කියලා ප්‍රසිද්ධියේ එලිපිට කතා කරනවා. ඉන්පසු කමිටුව තීන්දුව කරනවා ප්‍රධාන වශයෙන් සංයුතියේ ගැටලුවක් කියලා. අපිට දැනගන්නට ඕන කවුද මේ සංයුතිය වෙනස් කරේ? කවදද මේක වෙනස් කරේ? කාගේ උපදෙස් මතද මේව වෙනස් කරේ? ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳපොළ නිකුත් කරේ කවුද? කාගෙන් අහලාද? ඇයි ඒවා නිසි අධීක්ෂණයකට තත්ත්ව පරීක්ෂාවට ලක් නොකරේ? අපිට දැනගන්නට තිබෙන ආරංචි අනුව වෙළඳපොලේ ගෑස් හිඟේ මගහරවා ගන්නට යම් පුද්ගලයන් උපදෙස් දීලා තියෙනවා. ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩරුත් වෙළඳපොළට නිකුත් කරා. ඒවා අපිට ඇතුළෙන්ම ලැබුණු ආරංචි. ඒ වගේම හිතා මතාම ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් ගොඩවාන්නට කටයුතු කරා. දැන් ඔක්කොම හරි කියලා ප්‍රමිතිය හරි කියලා අලුත් ප්‍රමිතියට ගෙනාපු සිලින්ඩර් යම් ප්‍රමාණයක් අද පිපිරෙනවා. කවුද මේවට වග කියන්නේ? මේ වගේ විනාශයක් සිදු වුණාම රජයක වගකීම වන්නේ අඩුම තරමින් හානියටපත් වුණු අයට සාධාරණ මානුෂීය වන්දියක් ලබා දීම නේද? අද මේ මොහොත වෙනකන් තඹ සතයක් ලබා දීලා නැහැ. පුංචිවත් උපකාරයක් කරලා නැහැ. මම පැහැදිලිව මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ තත්වයට ප්‍රධානතම හේතුව තමයි මනුස්සකමක් නැති ආණ්ඩුවක් අද රටේ තියෙන්නේ. මනුෂ්‍යත්වයක් කියන නාමයක් නැහැ. අනේ අපේ මිනිස්සු පව් නේද? අසරණයි නේද? කියලා තප්පරයකටත් හිතන්න. අපි ළඟයි මනුස්සකම තියෙනවා. ජනතාව වේදනාවක් විඳිනකොට ඒක අපේ වේදනාව. ජනතාව දුකටපත් වෙනකොට ඒක අපේ දුක කඳුල කනගාටු. දරු පවුලකට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් සහෝදරියක්
ආච්චි කෙනෙක් සීයා කෙනෙක් නැති වෙනකොට ඒ නැතිවීම අපේ නැතිවීම. සංවේදී පාලනයක් මේ රටට අවශ්‍යයි. මිනිස්සුන්ගේ දුක තේරෙන පාලනයක් අවශ්‍යයි. අද දවසේ සමගි ජන බලවේගය මේ රටේ ජනතා ප්‍රශ්න වලට ජනතා දුක කඳුළු වේදනාවට සංවේදී දේශපාලන පක්ෂය හැටියට අද අපිට පුළුවන් ආකාරයට මේ ජීවිත අහිමිවීම වලට ඒ වගේම ශාරීරික හානි වලට ලක්ුණු කිහිප දෙනෙකුට අපිට පුළුවන් ආකාරයේ පුංචි ආධාරයක් අපි ලබා දෙනවා. අපි එතනින් නතර වෙන්නේ නැහැ. එදත් මම ප්‍රකාශ කරා අපේ පක්ෂයක් නිවේදනය කරා මේ හානි වලට ලක්ුණු සියලුම පාරිභෝගිකින්ගේ ඒ අයිතිය වෙනුවෙන් අධිකරණයට ගිහිල්ලා තමන්ට ඒ සිදුවුණු ඒ මහා ඛේදවාචකයට වන්දියක් ලබා ගැනීම සඳහා අපි නොමිලේ නීති ආධාර ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ ආධාර ලබා දීම මේ මොහොතේ කවුරු තමනාප වෙන්න එපා. ජීවිත හානි සහ පිලිස්සීම් සහ ශාරීරික හානි වලට සීමා කරන මොකද අපිටත් තිබෙන යම් යම් සීමාවන් තුල නමුත් අපි දන්නවා විශාල ප්‍රමාණයකට තමන්ගේ නිවෙස් අහිමි වුණා. සමහර ගෙවල් තියෙනවා මුළු මොනින්ම පිච්චිලා. අද වන විට කිසිම සහනයක් ඒ අයට ලැබිලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම එක පැත්තකින් අද පුංචි ආධාරයක් අපේ පක්ෂය ලබා දීලා අපි මේ කරන්නා වූ සංකේතාත්මක පරිත්‍යාගය තුළින් අපි වැදගත් පණිවිඩයක් රටට ලබා දෙනවා. සංවේදී රජයක සංවේදී පාලනයක මිනිස්සුන්ගේ දුක තේරෙන දුකට පිහිටවන තමන්ට සුවපත් ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලබා දෙන රාජ්‍ය පාලනයක් අපේ රටට අවශ්‍යයි. ඒ වගේම රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ප්‍රශ්නයේ පිළිබඳව පිළිහිටවපු සියලුම කමිටුවල සියලුම වාර්තා එළියට දාන්න. මේවා රටේ පාරිභෝගික ජනතාවට දැනගන්නට ඉඩ සලස්සන්න. ඒ තොරතුරු දැනගැනීමේ අයිතියක් රටේ පාරිභෝගික ජනතාවට තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවට ආත්මගරුත්වයක් තියෙනවා නම් පිටකොන්දක් තියෙනවා නම් කෂේරුකාවක් තියෙනවා නම් වහාම මෙයට වගකිව යුතු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි සාධාරණ පරීක්ෂණයක් කොට සේවෙන් පහ කරන්නට ඕන. ඒ තීන්දුව తీරන ගන්නට මේ ආණ්ඩුවට කොන්දකුත් නැහැ ආත්මයකුත් නැහැ හැකියාවකුත් නැහැ. ඒ වගේම මේ සාපරාධී ක්‍රියාවට සම්බන්ධ වුණු අය සේවෙන් පහ කරනවා විතරක් නෙවෙයි නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ඕන. මොකද මේක සාපරාධී ක්‍රියාවක් හැටියටයි අපි සියලු දෙනාම දකින්නේ. ඒ වගේම නැවත නැවතත් විශේෂයෙන්ම පාරිභෝගික සේවා එකමුතුවේ සියලු දෙනාටත් සමාජිකින්ටත් කියන්න කැමතියි. අපි නොමිලේ නීතිඥ සහාය ලබා දීලා තමුන්නාන්සලාගේ පාරිභෝගික අයිතිය සුරක්ෂා කරන්නට අපේ ජනාධිපති නීතිඥවරුන් කණ්ඩායම සූදානම්ව සිටිනවා. විශේෂයෙන්ම මේ නීතිඥතුමන්ලට මගේ ස්තුතිය පුද කරනවා මේ වැඩසටහනට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම පිළිබඳව. ඒ වගේම තවත් ප්‍රතිඥාවක් ලබා දෙනවා විශේෂයෙන්ම විකල්ප ආණ්ඩුව හැටියට අනාගතයේ බිහි වෙන රජය හැටියට පාරිභෝගික අයිතීන් සුරක්ෂා කරන අලුත් නීති කෙටුම්පළක් නිර්මාණය කරන්නට අපි අදහස් කරනවා. ඒ තුලින් පාරිභෝගික අයිතිය ලක්ෂ වාරයක් ආරක්ෂා වෙන ඊ타ත්ම සූක්ෂම විධිමත් නීති අපි අනුමත කරන්නට ප්‍රතිඥාව පොරොන්දු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ පාලනයක් තුළ මෙවන් තත්වයන් නිර්මාණය නොවන්නට අපේ රටේ
ජනතා සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා පාරිභෝගික හෝ වේවා ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රමිතීන්ට අනුව ඒ සේවා සැපීමේ සම්පූර්ණ ජාතික ව්‍යුහයක් නිර්මාණය කරන්නට ඕන. ඒ ප්‍රමිතිය මම දකිනවා ඉතාමත්ම වැදගත් කියලා. ඒක වර්තමානය ගැන පමණක් හිතලා කරන දෙයක් නෙවෙයි. අනාගතය ගැන හිතලා, මතු පරම්පරාව ගැන හිතලා අපි ගන්න තියෙන්නේ. සමේටදී දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ මහලේකම්තුමාට ඒ වගේම අපේ ගරු මන්ත්‍රීතුමාලාට, ගරු මන්ත්‍රීතුමියට, හිටපු මන්ත්‍රීතුමියට ඒ වගේම විශේෂයෙන්ම ස්තුතියක් කරනවා අපේ කුෂාන් ගුණවර්ධන මැතිතුමාට. එතුමා හැසිරුණේ හුදෙක් දේශපාලන පත්වීමක් ලැබපු වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ භුක්ති විඳිමින් තමන්ගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා කටයුතු කරන සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට මම එතුමා සලකන්නේ. අසාමාන්‍ය පුද්ගලයෙක් හැටියට. ඔය සාමාන්‍ය පුද්ගලයෝ ටික තමයි ඔය ආණ්ඩුවේ දැනන රැඳී සිටින්නේ. මෙතුමා අසාමාන්‍ය තීන්දුවක් ගත්තා. අයුක්තියට, අසාධාරණයට, වරදට, දූෂණයට, වංචාවට, හොරකමට, මංකොල්ල කෑමට විරුද්ධව එතුමා එළියට වැස්ස පුද්ගලයෙක්. එතුමා අයිමුණු පුද්ගලයෙක්. එවන් පුද්ගලයන් බොහොම දුර්ලභයි. මම විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි. විශේෂයෙන්ම මේ රටේ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමේ අපේ ගමනේදී ඒ වැඩසටහනට උපදේශකවරයෙක් හැටියට අපි ඉතාමත් මගේ කරනවා ගුණවර්ධන මැතිතුමාගේ දායකත්වය, නායකත්වය එකතු වීම සහ ශක්තිය. එයත් ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම දුක්ගැනවිලි රාශියක් ඉදිරිපත් වුණා. අපි අද පුංචි පරිත්‍යාගයක් කරනවා. මොහොතකටවත් හිතන්න එපා මේ අපි මිනිස් සම්පතට කරන තක්සේරුයි කියලා. මිනිස් ජීවිත තක්සේරු කරන්නට බෑ. සිදුණු ශාරීරික හානි ඒවා ප්‍රතිකාරමය පැත්තෙන් සමහරක් ප්‍රතිකාර හරහා යථා තත්ත්වයට එන්නට පුළුවන් වෙයි. එහෙමනම් මේක වැදගත්. නමුත් සමහර විට සදාකාලිකව මේ හානියේ ඵල විපාක මේ රටේ දුක් විඳින ජනතාවට අත්විඳින්න සිදු වේ. නිසා මුදල් පරිත්‍යාගයකින් අපි මේ කරන්නේ ඒ සිදුණු හානිය තක්සේරු කිරීමක් නොවේ. අපි මේ කරන්නේ දුකටපත් වුණු මේ අවස්ථාවේ අපට පුළුවන් ආකාරයෙන් ඔබලාට ශක්තියක් දීම. ජනතාවගේ දුකේදිත් සැපේදිත් අපි හැම විටම ඔසිරු දෙනා සමග සිටිනවා. මම සුබ පතනවා පාරිභෝගික සේවා එකමුතුවට මේ රටේ පාරිභෝගික ජනතාව එකතු කරගන්න, සමාජිකත්වයේ වර්ධනය කරගන්න, පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරනවා කියන එක ඉතාමත් වැදගත් දෙයක්. දියුණු ලෝකයේ රටවල් වල ඉවන් සංවිධාන තාමත් ඉහළම මට්ටමින් තිබෙනවා. අපේ බලාපොරොත්තුව ඉදිරි රජයක් තුළ, අපේ රජයක් තුළ පාරිභෝගික නීති රීති සකස් කිරීමත් අද දියුණු ලෝකයේ රටවල් වලට හා සරිලන ආකාරයේ පාරිභෝගික අයිතීන් ආරක්ෂා කරන නීති පද්ධතියක්, ව්‍යුහයක් නිර්මාණය කිරීම. සියලු දෙනාටම ස්තුතියි. හානි සිදුවුණායි තියෙනවානේ. ඒගොල්ලෝ මොකක් හරි කැටගරයිසේෂන් එක කරලා දැන් මට කියන්න මේ හරිද ජීවිත හානි හතක් දැනට. මොකද කවුද හරියට දත්ත දන්නේ? අපි ඒව ටික එකතු කරගන්න ඕන. එතකොට අනිත් එක තමයි ශාරීරික හානි සිදුවුණු ඒවා. ඒ වගේම දීපල හානි. ඒ වගේ කැටගරයිසේෂන් එකක් කරලා අපිට ඒතකොට මොකද ආණ්ඩුවෙන් ගන්න බෑනේ. ආණ්ඩුවෙන් දෙන්නේ නැහැ. පොලිසිවරුන් සංසද දුන්නාම. ඔව් ඒක ඔබතුමා එක්කම කරලා මේ අපිට විශේෂයෙන්ම මේ අවවාදයක් දෙන්නේ. මම අහුව ඔබතුමා කවුද කියලා. අයියෝ දන්නේ නැත්නම් මම කඩේට එනවා ට්‍රැවල් වෙලාව. ට්‍රැවල් වෙලාවේ ඉන්න පුතා. මම පුතාගෙන් අහුවා. මේ මම ජීවිතේට මේක ඇවිල්ලා කතා කරන්නේ. මේ ආණ්ඩුවේ හින්චයි. මේ මගේ බුද්ධියට මට තේරුණා මේ ආණ්ඩුවේ තමයි මේක කියලා. නමුත් එතනින් අපි නැගිටින්නේ නැහැ. ඊට පස්සේ තමයි සංවිධානය කියන්නේ. එහෙනම් අපි ඉවත් අපි මේක ගමු. ඒ පොලිසිය කෙනෙක් වාර කිව්වා නේද? ඔව් පොලිසිය කෙනෙක් කියනවා පොලිසියේ සාජන් ඒකනායි අත්තනායි සහ මේ
මේ පෑලිගොඩ පොලිසියට මේ සිද්ධ වුණාට පස්සේ මම ගියා. ඒ ගියාට පස්සේ මාධ්‍යට මම හිතන මේ මොකදන්ට පොලිසිය මට අත්තට කරයි අනවශ්‍ය ප්‍රශ්න විදිහට මම පොලිසියට ගියාට පස්සේ එන්ට්‍රි දාන්න ගියා. ගියාට පස්සේ රොෂාන් ඩයස් කියලා කෙනෙක් ඉන්නේ SSP මම ගිහලා ගියා. මගේ මිත්‍රාගේ තවත් එක මොරාගල ඉන්න SSP ගේ මේ යාළුවෙක්. මොරාගල SSP මගේ ක්ලාස්මේට්. ඊට පස්සේ මම කතා කරලා රොෂාන් ඩයස් තවත් එක්කෙනෙක් දුන්නා. HK ළඟට ගියා. HK ළඟට යන්න කලින් මම ගියා එම බ්‍රාන්ච් එකේ OIC ළඟට. OIC එක මේව අපට බාර ගන්න බෑ. මේව අඬුවේ ගන්න. ඊට පස්සේ තමයි මාතන්ට ගියේ. එතන කියලා HK ළඟට PDC මේ පැමිණි. බාර ගන්නයි කිව්වා. මගේ අජන්තන බලන්න නැතුව මම කිව්වා. ඊට පස්සේ දැන් මේ HK ගෙන්නවා සොකෝ එක වෙන වෙනම ඉම බ්‍රාන්ච් ක්‍රයිම් බ්‍රාන්ච් ඔක්කොම නායකටි ගෙන්නවා. OIC ට ගෙන්නවා. කිව්වා මෙන්න මෙයාගේ ලොකු පැමිණිල්ලක් තියෙන මේක සුදෙන් තාගන්න එපා මේක කරන්න කියලා. ඊට පස්සෙත් තමයි එතන පැමිණිල්ල දාන්න යනකොට මේ OIC ලා ටික එකතු වුණා. ආවනේ. එකතු වෙලා ආවිල්ලා ඔයා එන්ට්‍රියක් දානවද කියලා මම කිව්වා. මම දානවා කියලා. මේක දෙපාරක් විතර දාන්න ඕන ඔයා. මේක ආණ්ඩුවත් එක්ක කරන්නේ. ඔය ආණ්ඩුව මේක සිද්ධිය මේ සත්‍යක් නෙවෙයි මේක අපහාසයට නඩදාරව හිරේ දාන්නේ. මම කිව්වා ඕන හිරේ මොකද මට මැරෙන්න දෙයක් නැහැ. මම මැරලි වැඩ නැතුව ජීවිතේ තුන්ගාන කියලා. ඊට පස්සේ ගියාගත්තා. අදත් මේ අධිකරණයට තාම ඉදිරිපත් කරේ නැහැ. අධිකරණයට ගියා. මම තාම කෝල් කරනවා නම් මගේ ඒකට දැන් මේ ගෑස් ටැංකියයි ගෑස් ලිපයි දෙකම අධිකරණයට අරන් ගියා. මේ කොළඹ උසාවියකට. ඊට පස්සේ අද වෙනකොට ඒ පිළිබඳ කිසිම ආරංචියක් නැහැ. මේ කොහෙන් හරි තැනක මේ පොලිසියවත් වසනවා. වාහන මේ සිද්ධින් වාහන. මම නම කියන්නේ එම බ්‍රාන්ච් එකේ දිසානායක. අයිති දිසානායක සහ අත්තනායක කියලා සාජුනා. හැබැයි ඉතින් මට කිලවතුත් කන්න දීලා කේකුත් කන්න දීලා එව්වේ. මේවා ගැන හිතන්න එපා. හිත හදාගන්න. මම කියලා තිබුණා. ඒ එහෙම අභියෝග අපිට මේ ගමනේදී තියෙනවා. මේ අභියෝගයට බලවෙන්න. हमारे आर्जेंटीना ने जीत टिकट करते Multilac, Colour the World Sri Lankan. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.